හොඳයි අද දවසෙත් හැම කෙනෙක්ම මම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම ඔක්කොම ඉස්සෙල්ලා මම ස්ලයිඩ් එක දාන්නම්. ඉස්සෙල්ලා මම අද දවසේ අපි මොකද්ද මෙනෙහි කරන්න යන්නේ කියලා ඔක්කොමලට ස්ලයිඩ් එක පේනවා කියලා මම හිතනවා. පේනවා? සිස්ටර් සින්තියා පේනවා? right. okay. සුනිල් පේනවද? right. okay. so අපි මම දන්නවා ඔයගොල්ලන් ඉන්නේ ෆෝන් එකක නම් හරි පොඩියට පේනවා ඇත්තේ ෆොන්ට් එක. ඉතින් අපි ඔයගොල්ලන් දන්නවා අපි මේ පළවෙනි පොයින්ට් එක, දෙවෙනි පොයින්ට් එක, තුන්වෙනි පොයින්ට් එක. ඒ කියන්නේ අපි කතා කරලා ඉවරයි. අපි මෙනෙහි කරා. ඒ ගැන තව තවත් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් බයිබල් පන්තිය ඉවරලා මගෙන් අහන්න, ලැජ්ජ වෙන්න එපා. ස්වාමීන් වහන්සේ අපිට උගන්වයි. ඒකලම අපි අද යන්නේ හතරවෙනි පොයින්ට් එක සහ පස්වෙනි පොයින්ට් එක තමයි අපි අද මෙනෙහි කරන්න යන්නේ. right? 4 සහ 5 තමයි අපි අද මෙනෙහි කරන්න යන්නේ. ඉතින් හතරවෙනි පොයින්ට් එකේ කතා කරන්නේ දැන් මම ඕගොල්ලන් දන්නවා මම මේක කෑලි 3කට වෙන් කරනවා. මේ කෑලි 3 තමයි පළවෙනි එක the old covenant under Moses. අපි දන්නවා මේ දසපනත දුන්නේ මෝසස්ට. ඒ වගේම මෝසස්ට නෙමෙයි පළවෙනියටම givisුමක් දෙවියන් වහන්සේ දුන්නේ. දෙවියන් වහන්සේ givisුමක් පළවෙනියට ඇති කරගත්තේ ආබ්‍රහම් එක. ආබ්‍රහම් එක්කලා තමයි පළමු වතාවට givisුමක් ඇති කරගත්තේ දෙවියන් වහන්සේ. ඔබට උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඉඳන් ඔබට ඒ ගැන බලන්න පුළුවන්. අපි පුළුවන් වුණොත් අද දවසේ එක මෙනෙහි කරන්න යනවා ටිකක්. ඊට පස්සේ the new covenant. එහෙම නැත්නම් මේ මැද කොටුව new covenant in Christ. ඒ කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවලා දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් සමග ඇති කරගත්ත givisුම තමයි the new covenant in Christ කියන්නේ. right? ඊට පස්සේ ඔයගලන්ට පේනවා තුන්වෙනි කොටුවක් තව දුබුරු පාටෙන් highlight කරලා ඒකේ මම සඳහන් කරලා තින්නේ අද දිනේ අපිට මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසේ පූජාවෙන් ලැබුණු අපි සිංහල භාෂාවෙන් කියනවා නම් සෙත. එහෙමත් නැත්නම් අපිට මොකද්ද ලැබුණේ? right? එතකොට givisුම දුන්නේ මෝසස්ට. ඒ givisුම අවෝසි කරේ නෑ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ සම්පූර්ණ කරා ඒ givisුම තමාගේ ලේවලින්. එතකොට ඒ ලේවලින් පූජාවක් වුණාට පස්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද දිනේ ඇදහිලිවන්තෙක් හැටියට අපි කොහොමද මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවෙන් ලැබුණු දේ අපි භුක්ති විඳින්නේ? කොහොමද අපි එදිනෙදා අපේ ජීවිත ආශිර්වාද කරන්නේ? අපිට ලැබුණේ මොකද්ද කියන එක තමයි මම එතනින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අද දවසේ මම හිතන්නේ අපි පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක මේ තුන අපි හොඳ දීර්ඝ වශයෙන් අපි මෙනෙහි කරා. ඉතින් මේ තුන තමයි ඇත්තටම මේ තුනේ තමයි මේ සාරය අවශ්‍ය දේ තිබ්බේ පළවෙනි තුනේ. ඉතින් අපි පළවෙනි තුනෙන් අපි හොඳට ඉගෙන ගත්තා කොහොමද මේ දේවල් දෙවියන් වහන්සේ අද වෙනකොට ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. කියන්නේ ඒවා අද පොළවේ ස්ථිර කරලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අපිට හොඳ මම විශ්වාස කරනවා හොඳ අවබෝධයක් තියෙනවා මේ පරණ givisුම සහ අලුත් givisුම කියන දේ ගැන හොඳ අවබෝධයක් දැනුමක් තියෙනවා කියලා අද වෙනකොට මම විශ්වාස කරනවා. right? එතකොට මේ පරණ givisුම සහ අලුත් givisුම කියලා කිව්වම මතක තියාගන්න මම කතා කරන්නේ බයිබලයේ තියෙන පොත් 66 නෙමෙයි. මම කතා කරන්නේ මේ දුන්න givisුම සහ ලේවලින් ඒ සම්පූර්ණ කරපු givisුම ගැන. ඔව්. නව givisුමක් ගැන අපි කතා කරනකොට අපිට ඉබේම අපේ කටට එනවා. අපි දන්නවා නව givisුම පටන් ගත්තේ මතෙව් තුමාගේ සුභාරංචියෙන්. මතෙව් තුමාගේ සුභාරංචිය ඇත්තටම ලියලා තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ඉඳලා. ඉතින් නමුත් මට ඔබට කියන්න ඕනේ මම මේ පොත් ගැන නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ මේ ලේවල givisුම ගැන තමයි මම කතා කරන්නේ. right. එතකොට අපේ හතරවෙනි පොයින්ට් එක අද දවසේ
මෝසස්ගේ යටතේ limited promises එහෙමත් නැත්නම් සීමිත පොරොන්දු තමයි තිබ්බේ. සීමිත පොරොන්දු. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ right යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ගියාට පස්සේ ඒ පොරොන්දු අසීමිත පොරොන්දු. සීමා සහිත පොරොන්දු නෙමෙයි. අසීමිත පොරොන්දු. unlimited. right? limitless එහෙමත් නැත්නම් right? ඊට පස්සේ පස්වෙනි point එක තමයි fail agreement by people. මිනිසුන්ගේ එකඟතාවය අසාර්ථක විය. ඒ කියන්නේ මිනිසුන්ට දෙවියන් වහන්සේ දීපු පොරොන්දුව එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ දීපු agreement එක දෙවියන් වහන්සේ දීපු දස පනත තියාගන්න බැරි වුණා. right? ඒක බැරි වුණ නිසා ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඒක සම්පූර්ණ කරා. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරා. අද එතකොට ක්‍රිස්තුස් වහන්සේව කවුරුහරි එක්කෙනෙක් පිළිගන්නවද තමාගේ ගැලවුම් කාර්යය හැටියට අර එග්‍රීමන්ට් එකේ එහෙමත් නැත්නම් අර කිවිසුමේ තිබ්බ හැම දෙයක්ම අද ඒ මිනිහට භුක්ති විඳින්න පුළුවන්. ඒ පුද්ගලයාට භුක්ති විඳින්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ඇදහිලිවන්තයාට භුක්ති විඳින්න පුළුවන්. එතකොට ඉතින් මේ දෙක අපි අද කතා කරන්න යනවා බයිබලේ. අනිත් එක මතක තියාගන්න මම මේ බයිබලේ කතා කරනකොට මම ගන්න බයිබල් පදවලට අමතරව තව බයිබලේ බොහෝ පද තියෙන්න පුළුවන් පද තියෙනවා. අතින් අපේ එක ටොපික් එකක් ගැන එක කරුණක් ගැන අපි මුළු බයිබලේම තියෙන ඒක ගැන සඳහන් කරලා තියෙනවා බලන්න ගියොත් සමහරවිට අපිට බයිබල් පාඩයක් ඉවර කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔයගලන්ට ඒ ගැන වැටහෙනවා කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පෞද්ගලිකව ඕගලන් ස්ටඩි එකක් හැටියට ඕගනනුත් පොඩ්ඩක් බයිබලේ පෙරලලා තව කොහෙද සඳහන් කරලා තියෙන්නේ මොකක්ද ඒවල කියලා තියෙන්නේ ඒවා කියවන්න ඒවා මෙනෙහි කරන්න. හදිස්සියවත් ඔයගලන්ට අපහදිලි තැනක් තියෙනවා නම් ඕන වෙලාවක මට කෝල් එකක් දෙන්න. right? okay බොහොම හොඳයි. ඉතින් නැවත අපි බයිබලයට යනවා. එතකොට අද අපි කතා කරන්න යනවා මේ limited promises සහ limitless promises ගැන අපි දැන් මෙනෙහි කරන්න යනවා. ඉතින් අපි පෙරලා ගමු බයිබලේ උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයට. බයිබලේ උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ උප්පත්ති කියන්නේ බයිබලේ පළවෙනි පොත Genesis chapter 12 from verse number 1. එතකොට මේ උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ තමයි අපි කතා කරන්න යනවා ආබ්‍රහම් ගැන. ආබ්‍රහම් ගැන. ඔක්කොම ඉස්සෙල්ලා කී දෙනෙක් දන්නවද? කී දෙනෙක් අහලා තියෙනවද? අපි ආබ්‍රහම්ගේ බීජය. right? ඉතින් මේක හුඟක් වෙලාට ඕගලන් අහලා තියෙනවා, ඕගලන් කියවලා තියෙනවා. හුඟක් දෙනෙක් දේශනා කරනවා අපි ආබ්‍රහම්ගේ බීජයක්, අපි ආබ්‍රහම්ගේ බීජයක්. ඉතින් අද අපි බලමු පුළුවන් විදියට මොකක්ද අපි ආබ්‍රහම්ගේ බීජයක් හැටියට අද මේ පොළවේ අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත වෙලාවේ අපි ආබ්‍රහම්ගේ පෙළපතට සම උරුමකාරය වුණා. right? ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ මොකද්ද පොරොන්දු වෙලා තියෙන්නේ? ඒ හැම දෙයක්ම අද අපේ ජීවිතේ ඔව් සහ ආමෙන්. ඔව් සහ ආමෙන්. එහෙමත් නැත්නම් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ යම්කිසි සඵලත්වයේ පොරොන්දුවක් වුණාද ඒ පොරොන්දුව අද අපේ ජීවිතයට ලැබිලා ඉවරයි. අපේ ජීවිතයට ලැබිලා ඉවරයි. තව ලැබෙන්න යනවා නෙමෙයි. ඔන්න හොඳට මතක තියාගන්න. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ යම්කිසි දෙයක් පොරොන්දු වුණාද ඒ දේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ක්‍රිස්තුස් වහන්සේ මොකද කරේ? ඒක ස්ථීර කරා, සනාථ කරා. එතකොට ක්‍රිස්තුස් වහන්සේව අද කවුරු හරි කෙනෙක් සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරනවාද තමන්ගේ ස්වාමින් වහන්සේ හැටියට ඒ කෙනා ගැලවීම ලබනවා. ඒ ගැලවීම ලබපු කෙනා තමයි
අර ආබ්‍රහම්ගේ පෙළපතට එහෙමත් නැත්නම් ආබ්‍රහම්ගේ ආශිර්වාදයට සම උරුමකාරයෙක්. එහෙම නැත්නම් එයා අබ්‍රහම්ගේ උරුමයට අපි අයිතිවාසිකම් කියන්නේ. right? සමහර වෙලාවට දැන් මේක මම හැම තිස්සෙම කියන දෙයක් තමයි over and over අපේ සභාවේ අපි දන්නවා අපේ පරම්පරාවෙන් එන දේවල් දෙමව්පියන් ඔබට ලිව්වොත් නැත්නම් බලෙන් ගත්තොත් මිසක්ක ඔබට සමහර වෙලාවට දෙමව්පියන් ලියනවා නේ හරි සුනිල්ට මේ අලාවතින් අක්කර 5යි පොල් ඊටම අක්කර 5යි ඔව් එතකොට අපිට සිසිල් ඉන්නවා නම් සිසිල්ට අනුරාධපුරේ කුඹුරු හෙක්ටයාර් මෙච්චරයි කියලා සමහරලාට ලියයි නේද? එතකොට ඔයාට එතකොට මොකද්ද වෙන්නේ? ඒක ඔයාට භුක්ති විඳින්න පුළුවන්. ඔයාට භුක්ති විඳින්න කියන්නේ ඔයාට අයිතිවාසිකමක් දැන් ලැබිලා එවරයි. මොකද ඒක ලියකියවිල්ලක ලියලා තියෙන දෙයක්. ලියකියවිල්ලක ලියලා තියෙන දෙයක්. දැන් අපි අද දවසේ දැනගන්න ඕනේ දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවෙන් පස්සේ දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම පොළවේ තියෙන අපිට දීලා ඉවරයි. අපිට දීලා ඉවරයි. උදාහරණයක් වශයෙන් මම කතා කරේ ඉඩම් දේපලනේ. දැන් මෙච්චර ඔය දෙන්නට මම කතා කරේ ඉඩම් සහ දේපල. නමුත් අද උදාහරණයක් වශයෙන් සුවය. අපි කියමු සුවය. අද හුඟා දෙනෙක් පස්සෙන් යන්නේ පාස්ටර්ස්ලාගේ පස්සෙන් යන්නේ පල්ලි වලට පස්සෙන් යන්නේ. අද හුඟා දෙනෙක් යන්නේ ලබා ගන්නනේ දේවල් නේද? ලබා ගන්න. ලැබීම ලබා ගන්න තමයි ආසාව. ඕකනේ අපි දුවන්නේ හති දාගෙන right. අද මේ හැම දෙයක්ම ඔබ බයිබලයේ දිහා හොඳට මෙනෙහි කරලා බැලුවොත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් පස්සේ අපිට හැම දෙයක්ම දීලා ඉවරයි. සුවයද ආර්ථික අපි සාමාන්‍යයෙන් අපි කියනවා ආර්ථික හිඟකමක් කියලා. ඔබ ආර්ථික හිඟකමට යනවාද? ස්වාමින් වහන්සේ ආර්ථික හිඟකමට විසඳුම දීලා ඉවරයි. රෝගයට සුවය දීලා ඉවරයි. right උදාහරණ මම දෙකක් ගත්තේ. එතකොට අපි අද බලන්න ඕනේ කිතුණුවෙක් හැටියට අපි මේවා බයිබලෙන් බලන්න යනවා. කිතුණුවෙක් හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දරුවෙක් හැටියට මේ අපිට ලැබුණු සම්පත ආබ්‍රහම්ගේ පෙළපතින් ආපු අපිට ලැබුණු මේ සම්පත ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දරුවෙක් හැටියට ඇත්තටම සැබවින්ම අපි භුක්ති විඳිනවා. අපි භුක්ති විඳින්නේ නැත්තම් කවුද මේ සඵලත්වය භුක්ති විඳින්නේ? කවුද මේ සුවය අද මේ පොළවේ භුක්ති විඳින්නේ? ඉතින් මේවා අපි හුඟා අද ඔළුවට දාලා මෙනෙහි කරගන්න ඕන දේවල්. ක්‍රිස්තුස් වහන්සේව නිකන් පිළිගත්තට එතනින් අපේ කිතුණු ජීවිතය ඉවර නැහැ. අපේ කිතුණු ජයග්‍රහණය ඉවර නැහැ. අපේ සඵලත්වය ඉවර නැහැ. මේ කතා කරන හැම දෙයක්ම සුවය, සඵලත්වය, මේවා ආත්මික සඵලත්වය, ආත්මික සුවය. ද්‍රව්‍යමය දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. right? මම කතා කරා සුනිල්ට සහ සිසිල්ට කුඹුරු තියෙනවා, පොල් වතු තියෙනවා කියලා. මේවා කතා කරාම මේවා ද්‍රව්‍යමය දේවල්. right? ඔයගලන්ට කොල කෑල්ලක ලියලා දීලා තියෙනවා. ඔයාට ඇස් දෙකට දැන් තියෙනවා. ඒක නීතිය ඉස්සරහට ගිහිල්ලා ඔයාට පෙන්නලා ඒකේ අයිතිවාසිකම ඔයාට ප්‍රකාශ කරලා ඔයාට නීතියෙන් ගන්න පුළුවන් දේවල්. එතකොට අද ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දරුවෙක් හැටියට අපිට right අපිට කෝට්ස් හයි කෝට්ස් හරි ලෝ කෝට්ස් හරි නැත්නම් නීතිය ඉස්සරහට ගිහිල්ලා ආණ්ඩුව ඉස්සරහට ගිහිල්ලා අපිට කියන්න බෑ මේ දේවල් අපිට අයිති කියලා. නමුත් ආත්මික ලෝකයේ ආත්මික තලයේ අපි ආත්මික ජීවිතයක් අද මේ පොළොවේ ගත කරන්නේ. හොඳට මතක තියාගන්න. අපේ මේ ශරීරය తాවකාලික ශරීරයක් right අප තුල අප සමග ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වන නිසා උන්වහන්සේ හැම දෙයක්ම අපිට අද මේ පොළොවේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් දීලා ඉවරයි. ඒ කියන්නේ
ඔව් සහ ආමෙන්. එතකොට බලාපොරොත්තු වෙන මොකක්ද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ? අපේ ඇදහිල්ල පාවිච්චි කරලා, right? අපේ ඇදහිල්ල පාවිච්චි කරලා මේ අපේ ඇස් දෙකට පේන්නේ නැති දේ අපේ ඇදහිල්ල පාවිච්චි කරලා ඒවල් ආත්මික ලෝකේ අපි ක්ලේම් කරලා, ඒ කියන්නේ අපි අයිතිවාසිකම් කියලා අපි භුක්ති විඳින එක තමයි අද මේ පොළවේ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දේ. ඉතින් මේ දේට බලාපොරොත්තු වෙනවා නම්, මේ දේ අපි භුක්ති විඳින්න ඕනේ නම් අපිට දෙවියන් වහන්සේව අනිවාර්යෙන් විශ්වාස කරන්න ඕනේ, පිළිගන්න ඕනේ අපේ පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට. right? පෞද්ගලික ගැලවුම්කාරයා හැටියට විශ්වාස කරලා පිළිගත්තේ නැත්නම් මේ කතා කරන සුවයද, මේ කතා කරන සඵලත්වයද කිසි දෙයක් අපේ ජීවිතවල අපිට භුක්ති විඳින්න බෑ. right? ඒක මම පටන් ගන්නකොටම ඔබට ඉස්සෙල්ලා කියන්න ඕනේ. මම රිවර්ස් ඕඩර් එකට යන්නේ. right? දැන් මම යනවා ඔබ එක්කලා කොහෙද මේ දේවල් දෙවියන් වහන්සේ පොරොන්දු වුණේ? නේද? අපිට කතා කරන්න හරි ලේසි දේවල්. නමුත් අපි බයිබලයෙන් දැනගන්න ඕනේ කොහෙද මේ දේවල් කතා කරලා තියෙන්නේ, කොහෙද මේ දේවල් කියලා තියෙන්නේ? ඇයි මේ දේවල් අර ඊශ්‍රායල් සෙනගට එදා භුක්ති විඳින්න බැරි වුණේ? ඒ වගේම ඇයි අද මේ පොළවේ ජීවත් වෙන සෙනගට මේවා භුක්ති විඳින්න බැරි කියලා අපි බලන්න යනවා. right? එතකොට අපි පෙරලා ගත්ත උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදය, Genesis chapter 12, අපි verse number 1 ඉඳන් බලමු. මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේ මුල් වතාවට ආබ්‍රහම් එක්කල සම්බන්ධතාවයක් පවත්වනවා. එතකොට මතක තියාගන්න, ආබ්‍රහම්ට මුල් වතාවට දෙවියන් වහන්සේ කතා කරනකොට එයාගේ නම ආබ්‍රම්. right? ආබ්‍රම්. එතකොට එයාගේ වයස අවුරුදු 75යි. එයාගේ වයස අවුරුදු 75යි. නමුත් ඊසාක් ඉපදෙන්ට යනකොට එයාට අවුරුදු 99 දී almost 100යි. ඒ වෙලාවේ තමයි එයාගේ නම ආබ්‍රහම් උනේ. ආබ්‍රහම් කියන එකේ තේරුම ඇදහිල්ලේ පියා. ඇදහිල්ලේ පියා. right? ඇදහිල්ලේ පියා තමයි ආබ් කියන්නේ. Father of many ඉංග්‍රීසියෙන් කියනවා. right? අපි ඒ ඔක්කොම බලන්න යනවා. ඉතින් මම ඔබට කිව්ව සමහර වෙලාවට ඔබ හොඳට බැලුවොත් ඉංග්‍රීසි බයිබලයේ, සිංහල බයිබලයේ ආබ්‍රහම්ගේ පළවෙනි නම ආබ්‍රහම්, ඊසාක් ඊට ලැබෙනකට පස්සේ තමයි යා ආබ්‍රහම් උනේ. right? එතකොට කතා කරනවා මේ ස්ථානයේ මේ ආබ්‍රහම් කියන එක්කෙනාට ස්වාමින් වහන්සේ කතා කොට, ස්වාමින් වහන්සේ කිව්වේ දවස්වල දෙවියන් වහන්සේ නුඹේ දේශයෙන්ද, නුඹේ නෑයන් කෙරෙන්ද, නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵලයන්න. හලලූයා. බලන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරන විදි. එයා මනුස්සයට, හොඳට හිටපු මනුස්සයට හිටපැටිය දෙවියන් වහන්සේ අඬ ගහලා කියනවා මම කියන දේශයට යන්න, ඔබේ තියෙන හැම දෙයක්ම අතහැර දාලා. හලලූයා. අද දවසේ අපිට එහෙම කිව්වොත් අතහැරලා දාලා යන්න කියලා එක්කෝ අපි පාස්ටර්ලා 3-4 දෙනෙක් ගාවට ගිහිල්ලා ඔපීනියන් එක විසඳලා මිනිස්සු 100ක් විතර කන්සල්ට් කරලා කොහොමද කියලා අපි බලලා අපි එහෙම නැත්නම් ඒ ස්ථානයේ ඉස්සෙල්ලා ගිහිල්ලා බලලා ස්ටඩි කරලා හොඳද වතුර තියනවද, කෑම තියනවද, මිනිස්සු කොහොමද ආවට කියලා තමයි අපි බලන්නේ නේද? ඉතින් නමුත් බලන්න මේක තමයි මේ මිනිස්යාට දෙවියන් වහන්සේ ඇදහිල්ලේ පියා කියලා කියන්නේ. කවුද? ආබ්‍රහම්ට. ඉතින් හරිම ලස්සනයි කතාව. එයාට කිව්වා තියෙන හැම දෙයක්ම අතහැරලා දාලා මං කියන දේශයට යන්න කියලා. ඊට පස්සේ දෙවෙනි පදේ කියනවා මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. අන්න බලන්න දෙවියන් වහන්සේගේ පළවෙනි පොරොන්දුව. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. හාලෙලූයා. මම මෙතනින් පොඩ්ඩකට නවත්තලා අපි මේවා සංසන්දනය කරලා බලමු. right? ටැලි කරලා බලමු. එතකොට අද දවසේ මේ එදා අවුරුදු මම හිතන්නේ 6000කට විතර කිට්ටුව කියමුකෝ අපි දැන්. මේ පොරොන්දු වෙච්ච දේවල් අද දවසේ ඇත්තටම වෙලා නැද්ද?
මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. හාලෙලූයා. එක මිනිහෙක්ට අඬ ගැහුවේ දෙවියන් වහන්සේ. එතකොට අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කොච්චර මිනිස්සු මේ පොළොවේ අද පිළි අරගෙන ඉන්නවද? right? ඊට පස්සේ කියනවා නුඹට ආශිර්වාද කොට right? නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට. එතකොට ආබ්‍රහම්ට ආශිර්වාද කරා නම් අද ආබ්‍රහම්ගේ බීජයට එහෙමත් නැත්නම් ආබ්‍රහම්ගේ පෙළපතට නෑකම් කියන ඔබ මම අද ආශිර්වාද ලබලාද නැද්ද? ආශිර්වාද ලබලා. right. මම මෙතන පොඩ්ඩකට තියන්න මම හිතන්නේ සමහර වෙලාවට ඔයගලන්ට හරි confuse ඇති ප්‍රහෙලිකාවක් ඇති කොහොමද මේ පාස්ටර් කියන්නේ අපි මේ ආබ්‍රහම්ට සම උරුමකාරයෝ අපි නෑකම් කියනවා කියලා ඔයගලන්ට තාම ඔළුවේ පොඩි ප්‍රහෙලිකාවක් තියෙනවා කියලා මට හැඟෙනවා. right. එතකොට අපි එතනින් පොඩ්ඩක් ඒක නවත්තලා මම ආයිත් එතනට යනවා. අපි බයිබලයට එමු අලුත් ගිවිසුමට මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඔබට මේ හා සමානම මම මේ කියන දැන් ප්‍රකාශ කරන්න යන වචනේ හා සමානව ඔබට පුළුවන් ලූක්තුමාගේ සුභාරංචියේ 23 වෙනි ලූක්තුමාගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට 38 වෙනි පදය දක්වා ඔබට මෙනෙහි කරන්න පුළුවන්. right? එතකොට මෙතන කියනවා මේ මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය ආබ්‍රහම්ගේ පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාව මෙසේය. කාගේද? ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාව මෙසේය. ආබ්‍රහම්ට දව ඊසාක් ඉපදුනේය. ඊසාක්ට දව යාකොබ් ඉපදුනේය. right? ඔන්න මෙහෙම ආබ්‍රහම්ගේ පරම්පරාව ප්‍රකාශ කරගෙන එනවා. ඊට පස්සේ ඔබ ඇත්තටම බැලුවොත් පළවෙනි කියන්නේ මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය කියනවා මරියතුමි තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තාත්තා. ජෝසප් තමයි මේ පොළවේ ඔහුගේ පියා. ඔහුන්ට මරියට ඉපදුණු පුතාගේ නම ක්‍රිස්තුස් නම් ජේසුස් වහන්සේ. ඒ කියන්නේ මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. right? ඔන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙළපත මෙතන මම දැන් සඳහන් කරා ඔයගලන්ට. පැහැදිලි කොහොමද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආබ්‍රහම්ට කනෙක්ට් උනේ? right? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද ආබ්‍රහම්ට කනෙක්ට් උනේ කියලා දැන් ඔයගලන්ට පැහැදිලි. දැන් හොඳට ඔළුවේ දාගන්න දෙයක්. අපි අද දවසේ කාවද පිළිගත්තේ අපේ පෞද්ගලික ගැලවුම්කාරය හැටියට? පාස්ටර්වද? පාස්ටර්ගේ වයිෆ්ද? මේ රටේ අගමැතිතුමාද? මේ රටේ ප්‍රෙසිඩන්ට්? නැත්නම් රජිනවද අපි පිළිගත්තේ අපේ පෞද්ගලික ගැලවුම්කාරය හැටියට? අපි පිළිගත්තේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව. පැහැදිලි? අද දවසේ අපි පිළිගත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත ට්‍රෙවර් උදාහරණයක් මාව ගමුකෝ. right? මම සිතින් විශ්වාස කළ මුඛයෙන් ප්‍රකාශ කරා. මොකද්ද සිතින් විශ්වාස කරේ? යේසුස් වහන්සේ මා නිසා කුරුසෙට ගියා. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව 3 වෙනිදා දෙවියන් වහන්සේ මලවුන්ගෙන් නැගිටූ බව මම සිතින් විශ්වාස කරමින් මම මුඛයෙන් ප්‍රකාශ කරන්නට යනවා. මගේ ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ බව සැක නොකොට. එතකොට මොකද්ද වෙන්නේ? මම ගැලවීම ලැබුවා. සැල්වේෂන් එක රිසීව් කරා. right? ඕක තමයි රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය සහ 10 වෙනි පදය ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශනය කරපු හැම කෙනෙක්ම automatically ඉබේම තමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත නිසා අර ආබ්‍රහම්ට මුල් පියවරුන්ට ආබ්‍රහම්ගේ උරුමයට සම උරුමකාරයෙක් වුණා. ඒක පැහැදිලිද? ඒක පැහැදිලි නැත්තම් කියන්න
මෙතනින් පස්සේ කතා කරන හැම දෙයක්ම ඔබට තේරෙන්න ඕනේ. right? දැන්න බලන්න දැන් අපි කොහොමද කරන්නේ? ඔව් physically මේ පොළවේ අපේ පරම්පරාවල් තියෙනවා. මොකද අපේ birth certificate අපිට හංගන්න බෑ. අපේ birth certificate එකේ තියෙනවා මම කාසල් රෝහලේ මගේ අම්මගේ මේ වයසේ අම්මා මගේ අම්මට මෙච්චරයි වයස මං ඉපදෙනකොට මේ වයසේදී මම මේ රෝහලේ ඉපදීම ලැබුවා මේ නගරේ. සමහර වෙලාවට ඔබේ දෙමව්පියන් ඔබේ හඳහන ඔබේ වෙලාව බලලා සමහරලාට ඒවත් ඇති තාම ඔබ ගාව. right? නමුත් එතකොට ඔබ කියන්න පුළුවන් මගේ පරම්පරාව කුරුණෑගල. මගේ පරම්පරාව ජායල. අපේ මුතුන් මිත්තෝ අනුරාධපුරේ. ඔහොම ඔබ කියන්න පුළුවන් ප්‍රකාශන. මේක මේ පොළවේ. right? මේ පොළවේ. නමුත් ආත්මික ලෝකේ අපි අද කාටද නෑකම් කියන්නේ? ආබ්‍රහම්ගේ පෙළපතට අපි නෑකම් කියන. එතකොට දාවිත් ඇවිල්ලා දාවිත් රජතුමා ඇවිල්ලා අද කවුද මගේ නෑදෑයෙක්? සොලොමන් රජතුමා කවුද? මගේ නෑදෑයෙක්. right? ඔබට තේරෙනවද මම කතා කරන දේ? right? ඒක දැන් ඔබට ඒකයි මම පෙන්වුවේ මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා. right? එතකොට මේ උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය ආබ්‍රහම්ට කිව්වා මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. තවද සමාවෙන්න නුඹද ආශිර්වාදයක් වෙන්න. එතකොට බලන්න නුඹද ආශිර්වාදයක් වෙන්න කියලා කිව්වොත් අපි අද කිතුණුවන් හැටියට මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිගත්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාවට නෑකම් කියන කට්ටිය අපි අද මිනිස්සුන්ට මොනවද වෙන්න ඕනේ? ආශිර්වාදයක් වෙන්න ඕනේ. මිනිස්සුන්ට කරදරයක් වෙන්න නරකයි. මිනිස්සුන්ට හිංසාවක් වෙන්න නරකයි. මිනිස්සුන්ට බාධාවක් වෙන්න නරකයි. අපි මිනිස්සුන්ට ආශිර්වාදයක් වෙන්න ඕනේ. අපේ ජීවිත අන් මනුෂ්‍යයන් උදෙසා කැඩෙන්න ඕනේ. right? අපි තුල අද අනුකම්පාවේ සිතක් තියෙන්නේ. අප තුල සමාදානයේ හදවතක් තියෙන්නේ. අප තුල ප්‍රේමයේ සිතුවිලි තියෙන්නේ. right? එතකොට බලන්න ඊට පස්සේ කියනවා මම නුඹ ආශිර්වාද කරන්නෙමි සමාවෙන්න මම නුඹට ආශිර්වාද කරන්නට මම ආශිර්වාද කරන්නෙමි. ඒ කියන්නේ නුඹ ආශිර්වාද කරන කට්ටිය මම ආශිර්වාද කරන්නට යනවා. නුඹට ශාප කරන කට්ටියට මම ශාප කරන්නෙමි. හාලෙලූයා. බලන්න මේකට මම හාලෙලූයා කිව්වේ මේ හොඳ ස්ටේට්මන්ට් එකක්. නැත්තම් මේ මිනිහෙක්ට නපුරක් හිංසාවක් වෙන එක මගේ කොහෙත්ම නෑ හදවතේ. බලන්න එතන කියනවා තුන්වෙනි පදය උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදය කියනවා නුඹට ශාප කරන්නන්ට මම ශාප කරමි. හාලෙලූයා. එතකොට මම ශාප කරන්නේ. එතකොට අපිට අද මිනිස්සු වැරදි වැඩ කරනකොට නපුරු වැඩ කරනකොට අපේ ඇස් ඉදිරිපිට නැත්නම් අපිට ඇස් පේන්නේ අපේ ඇස් පිටිපස්සේ කියන්නේ අපිට පේන්නේ නැතුව වුණත් හරි අපේ පිටිපස්සට කතා කරන වචන අපිට හිංසා අපහාස නින්දා ප්‍රකාශ කරන වචන අපිව මරන්න කොටන්න අපිව විනාශ කරන්න කතා කරන වචන right? ඔබේ ඉදිරියට මුණට කියන්න පුළුවන් ඔබ පිටිපස්සේ කියන්න පුළුවන්. මේ කිසි දෙයක් අපිට වදිනවද දැන්? මේ කිසි දෙයක් අපිට බාධාවක් ගේන්න යනවද? හොඳ ඔබ හොඳට බලන්න. එතකොට අපිට අද කවුරු හරි මිනිස්සෙක් නපුරු වැඩක් කරොත් අපි මේ මිනිසුන්ට නපුරු වැඩ කරන්න ඕනේද? හොඳට මේ වචනේ බලන්න මම බලන්න තුන්වෙනි පදේ 12 වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ පළවෙනි හරි කියන්නේ කොහොමද? තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි. කවුද? දෙවියන් වහන්සේ කරන්නේ. අපි කිසිම වෑයමක් දරන්න ඕනේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ වචනය උඩ අපි ඇවිදිනකොට අපි කිසිම එෆර්ට් එකක් දාන්න ඕනේ නැහැ මේ වලට. ඔටෝමැටිකලි දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ කියන්නේ මම අද කාට හරි කිව්වනම් සුනිල් God bless you. හොඳට අහගන්න මේ වචනේ. කුමාරි, සිස්ටර් කුමාරි, God bless you. God bless you. God bless you. මේ වචනේ මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා ඔබට. මේ වචනේ කොච්චර ගැඹුරු තේරුමක් තියනවද? කී දෙනෙක්ට හිතා ගන්න පුළුවන්ද?
God bless you. මම අත දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට මම කියන හැම වචනයක්ම මේ පොළොවේ හටගන්න යනවානේ, ප්‍රකාශ කරන්න යනවා. මොකද මම දේව දරුවෙක්. මම දේව දරුවෙක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත නිසා මම සම උරුමකාරයෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක්කලා මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. එතකොට මම God කියන්නේ කවුද? මගේ තාත්තා, දෙවියන් වහන්සේ. God bless you. කවුද එතකොට ආශිර්වාද කරන්න යන්නේ? God. එතකොට මම කාට හරි අද දවසේ කිව්වොත් brother, sister, God bless you. සමහරවිට ඔබට මේකට තේරුමක් නැති නිසා තාම මේකේ බැරෑරුම්කමක්, එහෙමත් නැත්නම් මේකේ gravity, කියන්නේ මේකේ බරපතලකම සමහරවිට ඔබට තේරෙන්නේ නැතුව ඇති. ඔබ කාට හරි God bless you කියනවද? ඒක එසේ මෙසේ blessing එකක් නෙමෙයි. God will bless that person. Not God is going to curse that person. දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යව God bless you කියන්නේ ආශිර්වාද කරන. ඒ කියන්නේ ඔබේ හතුරන්ට අද කියලා තින්නේ මොකන්ද? අපිට ආශිර්වාද කරන්න. අපේ හතුරන්ට ආශිර්වාද කරන්න. right? එයා මගේට මොන දේ කරාත්, මොන විදියට බැලුවත් මම කියනවා ස්වාමීනි මේ මනුස්සයට ආශිර්වාද කරන්න. අපි අයින් කරමු අපේ සතුරු. අපි කියමු මගේ දරුවෝ කියලා උදාහරණයක් වශයෙන්. මගේ දරුවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මම ඒගොල්ලන්ට හැමතිස්සම God bless you කියන හැම වෙලාවෙම කවුද ඒගොල්ලන්ව bless කරන්නේ? කවුද ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නේ? දෙවියන් වහන්සේ. දෙවියා. එතකොට මේ බලන්න අද ඔබ කතා කරන වචනවල ඉතාමත්ම ලොකු බැරෑරුම් තේරුමක් තියෙනවා. මොකද ඔබ දේව දරුවෙක්, එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. තවත් ඔයාගේ මවගෙන් ආපු කුසෙන් බිහි වුණු ඔයාව පොළොවට ජනිත කරපු තාත්තාගේ දරුවෙක් නෙමෙයි ඔයා. ඔයා දෙවියන් වහන්සේගේ දරුවෙක් දැන්. එතකොට ඔයා මේ විදියටම කිව්වොත් කාල කන්‍යා, තිරිසන, මැරිලා යන්න ඕනි, විනාශ වෙන්න ඕනි. ඔයා ප්‍රකාශ කරොත් මේ වචන, ඔයා හිතනවාද ඒවත් හටගන්ට යන්නේ නැහැ කියලා? අනිවාර්යෙන් හටගන්ට යනවා මේ මිනිසුන්ගේ ජීවිතේ. ඒක නිසා වචන උච්චාරණය කරනකොට, වචන ප්‍රකාශ කරනකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත දරුවෙක් හැටියට අපි ඉතා එක්ස්ට්‍රා කෙයාෆුල් වෙන්න ඕනේ. අපි හුඟා පරිස්සම් වෙන්න ඕනේ. අපි ඒ කියන්නේ මාව පුදුම ලෙසත් භයානක ලෙසත් මවන ලද්දී. එතකොට මගේ හතුරට අද නින්දා අපහාස නෙමෙයි මම කරන්නේ, අපි යහපත කරන්නේ. නමුත් මම හදිස්සියේ එයාට යම්කිසි වචනයක් එරෙහිව කතා කරොත් ඒ මිනිහට ඒක ගිහිල්ලා වදින්න යනවා. මොකද මම දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. නමුත් දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මිනිසුන්ට සාප කරන්නද ප්‍රේම කරන්නද? ප්‍රේම කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මම ආයෙත් දැන් යනවා මේකට උප්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට. ඉතින් මම ආබ්‍රහම්ට කියනවා අපි කතා කරන්නේ අපේ ඇදහිල්ලේ ප්‍රියා ආබ්‍රහම් ගැන. අපි ආබ්‍රහම්ගේ බීජයක් කොහොමද අද අපි මේ බීජයේ ආශිර්වාදයේ භුක්ති විඳින්නේ කියන එක තමයි අපි බලන්නේ. ඒතකොට බලන්න තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරමි. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරමි. මෙන්න මෙතන තමයි අපි ඉතින් නුඹට ශාප කරන්නන්ට මම ශාප කරයි. එතකොට අපිට විරුද්ධව සකසන හැම ආයුධයක්ම අපිව විනාශ කරන්න. අපේ සඵලත්වය, අපේ රැකියාව, අපේ පෞල් ජීවිතය, අපේ දරුවන්ගේ ජීවිතය මොනවා වුණත් අපි ඒ මිනිස්සුන්ට විරුද්ධව ඇඟිල්ල දික් කරන්න, කැරලි ගහන්න, බනින්න, කෑ ගහන්න, විනාශ කරන්න ඕනේ නැහැ. අපේ තාත්තා කවුද? අබ්බා පියාණන් වහන්සේ, දෙවියන් වහන්සේ ඒ මිනිස්සුන්ට කරන්න ඕන දේවල් කරා. ඒකයි බයිබලයේ කියන්නේ මේ විනිශ්චය ආසනේ, එහෙමත් නැත්නම් ජජ්මන්ට් සීට් එකේ විනිශ්චය ආසනේ අපිට ඉඳ ගන්න එපාලු ඇදහිලිවන්ත දරුවන්ට. විනය දෙවියන් වහන්සේ කියනවා විනිශ්චය මට අයිති දෙයක්. විනිශ්චය මට අයිති දෙයක්. නුඹ විනිශ්චය කරන්න එපා මනුෂ්‍යයන්. එතකොට අපි කිතුණුවන් හැටියට ඉතාමත්ම අවධානයෙන් ඉන්න ඕන දෙයක් තමයි දෙවියන් වහන්සේට අයිති දේවල්, දෙවියන් වහන්සේ කරන්න ඕන දේවල් අපි කරලා නිකන් ඔළුව ඇනගන්න එපා. අපි කරලා ඔළුව ඇනගන්න එපා. ඒක නිසා ඉතාමත් වැදගත් මේ දේවල් අපි ඔළුවේ තබා ගන්න එක. ඊට පස්සේ උන්වහන්සේ කියනවා
පොළවේ සියලු පවුල් නුඹ කරුණු කොටගෙන ආශිර්වාද ලබන්නේ. පොළවේ සියලු පවුල් නුඹ කරුණු කොටගෙන ආශිර්වාද කරන්න. එතකොට ආබ්‍රහම්ට එහෙම කියලා ආශිර්වාද කරොත් අද දවස්සේ මේ සහභාගී වෙලා ඉන්න හැම කෙනෙක් මම ඇතුළුව Facebook වල FB වල අහුම්කන් දෙන හැම කෙනෙක් ඔබ කරුණු කොටගෙන දෙවියන් වහන්සේ කියනවා මේ පොළවේ පවුල් උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවලු. හාලෙලූයා. හාලෙලූයා. ඔබ ලෝකේ ආලෝකය. ඔබ පොළවේ ලුණු. තව වචනයක් කියනවා ඔබ පොළවේ ලුණු. ඔයා නිකන් ලුණු කැටේ අපි කියමු අපි මාළුවක් හදනවා කියලා. අපි ලුණු කියන එක සාමාන්‍යයෙන් හැම දෙයකටම දානවා නේද? මේ ලුණු කැටේ දිය වෙන්නේ නැතුව අපි කියමු මාළු කරි එකක් අපි හදනවා කියලා. ඒ ලුණු කැටේ දාපු විදිහටම මාළු එකත් හොඳට හැදිලා ඇවිල්ලා ලුණු කැටේ දිය වෙන්නේ නැතුව ඒ කැට වෙලාම තිබ්බොත් ඒ කරි එක මොන කරි එකක් හෝ වේවා ඒකේ රහක් තියෙයිද? නෑනේ. කිසිම රහක් නෑ. ලුණු දිය වෙන්න ඕනේ කරි එක ටේස්ට් එකක් එන්න. ඒ වගේ අපේ ජීවිතේ right අපි නිකන් කැට වෙලා හිටියොත් වැඩක් නැහැ. අපි පොළවේ ලුණු කියලා තියෙනවා බයිබලේ. ඔව්. අපි ලෝකේ ආලෝකය කියලා තියෙනවා බයිබලේ. අපේ ආලෝකය අන්මනුෂ්‍යයන් දැක්කේ නැත්තම් අපේ තියෙන ආලෝකය මොකද්ද? ඒ කියන්නේ අන්ධකාරයේ ඉන්න මනුෂ්‍යයන් අපේ ආලෝකය දකින්න ඕන. මේකෙන් මොකද්ද බයිබලේ සඳහන් කරන්නේ? ඒ කියන්නේ අන්ධකාරය කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දන්නේ නැති මනුෂ්‍යයන්. අපි ඒ දන්නේ නැති මනුෂ්‍යයන් ඉදිරියට ගිහිල්ලා අපි මිනිස්සුන්ව විවේචනය කරගෙන මිනිස්සුන්ට බැනගෙන දේශපාලනඥයන්ට බැනගෙන රටේට බැනගෙන අපි කැරලිකාර සිතුවිලි ඇතිව මනසවල් ඇතිව අපි කතා කරොත් ඔයා හිතනවාද ඔයාගේ ආලෝකය ඒ අන්ධකාරයේ ඉන්න මිනිස්සුන් දකින්නවා කියලා? නෑ නේද? අන්ධකාරයේ මිනිස්සුන් දකින්නේ. එතකොට අපේ අද කතා බහ අපි සමාජයට යනකොට සමාජ ආශ්‍රයයට යනකොට එහෙමත් නැත්නම් යේසුස් වහන්සේව පිළිගත්ත නැති දරුවන් එක්කල පවුල් එක්කල වැඩපොලේ වෙන්න පුළුවන් නිවසේ වෙන්න පුළුවන් වෙන කොහේ රටක යන ගිහිල්ලා වෙන්න පුළුවන් අපි කතා කරනකොට අපි වචන හසුරනකොට අපි වචන කතා කරනකොට අපි ඵලදායි ප්‍රසන්න වචන කතා කරනවා. එතකොට තමයි ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රසන්න වචන? ඇදහිල්ලේ වචන, positive වචන, negative thoughts, negative words නෙමෙයි. positive words, positive thoughts. අපි කතා කරන්න ඕනේ. ධනාත්මක දේවල් අපි කතා කරන්න ඕනේ. ඍණාත්මක දේවල් කතා කරන්න නරකයි. දැන් උදාහරණයක් වශයෙන් ලොකු අද තියෙන මේ රටේ තියෙන කතා කරන පොදු මාතෘකාවක් තමයි මේ උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය. මේ රටේ ආර්ථිකය. මේ රටේ ආර්ථික දුර්වලයි. මිනිසුන්ගේ ජොබ් නැති වෙලා ජොබ් නැති වෙනවා. තව ඉදිරියට ජොබ් නැති වෙන්න යනවා. හරිම ප්ලෑන් එකක් නැහැ. හරිම සෞතුයි ප්‍රයිම් මිනිස්ටර්ට බනිනවා. මිනිස්ට්‍රියල් ටීම් එකට බනිනවා. ඔක්කොම බනිනවා නැහැ බෑ කිය තමයි අද ඉන්නේ. එතකොට ඔයා කිතුණුවෙක් හැටියට දැන් ඔයා මොකද්ද විශ්වාස කරන්නේ? ලෝකේ කතා කරන දේ පොදු මාතෘකාවද ඔයා විශ්වාස කරන්නේ? ඔයාට හැඟීමක් ඔයාට සිතුවිල්ලක් එන්නේ නැත්ද අපේ දෙවියන් වහන්සේට මේ නැහැ බෑ කියපු රටේ ඉකොනොමි එක ජොබ් සිටුේෂන් ඒක පොසිටිව් කරන්න පුළුවන් කියලා ඔයාට හිතෙන්නේ නැත්ද කොයි වෙලාවකවත්? අහස පොළොව විශ්වය මවා මනුෂ්‍යයා මවා ගස්කොළන් මවා සතුන් සිව්පාවන් මවා පොළොව පාලනය කරන දෙවියන් වහන්සේට බැරිද මේ රටේ ඉකොනොමි එක ගොඩ දාන්න? රෙස්ටෝර් කරන්න බැරිද? මිනිසුන්ගේ නැති වෙච්ච ජොබ් නැවත ලබා ගන්න බැරිද? තව ජොබ් වෙන්නේ නැති වෙනකොට තව නැති වෙන්නේ නැතුව පුළුවන්. ඔක්කොම දැන් කොහෙද තියෙන්නේ? අපේ මනස. එතකොට අපි ලෝකයේ මිනිස්සු එක්කලා අපි ගියාම කතා කරනකොට අපි පළවෙනි දෙයක් බලන්න ඕනේ ඒගොල්ලෝ නෙගටිව් දෙයක් කතා කරනවා නම් අපිත් ඒගොල්ලොන් එක්කලා එකඟ වෙලා ඒ රැල්ලට යන්න නරකයි. ඒ රැල්ලට යන්න නරකයි. මොකද අපි ඇදහිල්ල සෙනගක්. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තු වන දේ ගැන සහතිකයක්
නොදක්නා දෙයක් ගැන ඔප්පුව. ඒක හෙබ්‍රේය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ කතා කරනවා. එතකොට අපිට බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. අපිට ඇදහිල්ලක් තියෙන්න ඕනේ. අපේ දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ. එක මිනිස්සෙක් ඇති දෙවියන් වහන්සේට දේවල් චේන්ජ් කරන්න. එතකොට අපි ලෝකයේ ආලෝකය නම් අපි අන්ධකාරයට ගියාම සමහර වෙලාවට මම දන්නේ ගැහණු පක්ෂ නමුත් මම පිරිමියෙක් කෙනෙක් මම බිව්ව නැති වුණාට අපි සාමාන්‍යයෙන් බොන තැන්වල අපි එකතු වුණාම පාටි එකට ෆන්ක්ෂන් එකට ගියත් හරි එතන හුඟක් වෙලාට ටොපික් එක හුඟක් වෙලාට කතා කරන්නේ එක්කෝ පොලිටික්ස් කතා කරයි ඉකොනොමි එක ගැන කතා කරයි නැත්තම් කාවරි හෙලා දැකීමක් ගැන කතා කරයි මඩ ගහයි නේද අපිත් ඒ රැල්ලට ගිහිල්ලා ඔව් ඇත්ත ඒම තමයි කියලා අර නෙගටිව් කතා කරොත් ඔයා ඇත්තටම ආලෝකයක් නෙමෙයි වතාම අන්ධකාරයක් right හොඳට මතක තියාගන්න අර ලෝකේ අපි ලුණු නම් ලුණු කැටේ දිය වෙන්න ඕනේ අපි ලෝකේ ආලෝකය නම් අපේ තුල ආලෝකය අපි අන්ධකාරයට යනකොට අපේ ආලෝක කිරණ විහිදෙන්න ඕනේ මිනිස්සුන්ට මෙතන දෙවියන් වහන්සේගේ දරුවෙක් ඉන්නවා මෙතන දෙවියන් වහන්සේගේ දරුවෙක් ඉන්නවා මෙයා දේව දරුවෙක් කතා කරේ නැතුණත් දැකපු ගමන් හරි කියන්න පුළුවන් වෙනවා තේරෙනවද ඒක තමයි අපි පොසිටිව් ඇටිටියුඩ් පොසිටිව් මයින්ඩ්සෙට් එක අපි කල්ටිවේට් කරගන්න ඕනේ අප තුළ. දැන් මේවා නිකන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත ගමන් ඔටෝමැටිකලි මේවා චේන්ජ් වෙන්නේ නැහැ. මම පාලකෙක් හැටියට ඔබට කියනවා ඒවා ඔටෝමැටිකලි චේන්ජ්. මේවා චේන්ජ් වෙන්නේ ඔයා කොච්චර ඇබ්සෝබ් කරනවද? ඔයා කොච්චර දේව වචනේ ඔයාගේ ජීවිතයට අදාළ කරගන්නවද? ඔයා බයිබලයේ කොච්චර කියවනවද? කොච්චර මෙනෙහි කරනවද? මේවා මෙනෙහි කරනකොට කියවනකොට තමයි මේ වචන මේ පොසිටිව් දේවල් කල්ටිවේට් වෙන්න යන්නේ. එහෙමත් නැත්නම් වර්ධනය වෙන්න යන්නේ, වැවෙන්න යන්නේ, තැම්පත් වෙන්න යන්නේ ඔයාගේ ශරීර කූඩේ. මොකද සිතේ පූර්ණකම මුඛය ප්‍රකාශ කරයි කියලා බයිබලයේ කතා කරනවා. සිතේ පූර්ණකම. ඒ කියන්නේ සිත ඇතුලේ පොසිටිව් තිබ්බොත් තමයි පොසිටිව් ධනාත්මක දේවල් තිබ්බොත් තමයි මේ මුඛයෙන් කටින් එළියට එන්නේ. ඔබේ සිතේ ඍණාත්මක දේවල් තිබ්බොත් නෙගටිව් දේවල් තිබ්බොත් ලෝකයේ දේවල් තිබ්බොත් ඕන ප්‍රශ්නයක් පීඩාවක් කරදරයක් සමාජ ආශ්‍රයයක් වෙලදී ඔබට ඔටෝමැටිකලි එන්න යන්නේ මොකද නෙගටිව් වර්ඩ්ස් නෙගටිව් thoughts ඒ නිසා අද ඔබේ තියෙන ශරීරයේ තියෙන නෙගටිව්නස් නෙගටිව් ගතිය අයින් කරගන්න ඕනේ නම් නෙගටිව් දේවල් අයින් වෙලා පොසිටිව් දේවල් එන්න ඕනේ නම් එකම බෙහෙත තමයි මේ බයිබලයේ කියවන එක. මොකද බයිබලයේ කියනවා ඇදහිල්ල නැතුව අපේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑලු කොයි වෙලාවක. ඇදහිල්ල නැතුව ඇදහිල්ල කියන්නේ ෆේත් එක. එතකොට කාවද අපි අද ප්‍රසන්න කරන්න ඕනේ? මනුෂ්‍යවද දෙවියන් වහන්සේවද? දෙවියන් වහන්සේව. මනුෂ්‍යයා ප්‍රසන්න කළා අපිට ලැබෙන දෙයක් නැහැ. මනුෂ්‍ය අපිව හෙලා දකිනවා නින්දා කරනවා අපහාස කරනවා කවදද මනුෂ්‍ය අපි ගැන හොඳ කිව්වේ කවුද මනුෂ්‍යෙක් අපේ සමහරවිට දෙමව්පියනුත් අපි ගැන හොඳ කියන්නේ නැහැ සමහරවිට වයිෆ් හොඳ කියන්නේ නැහැ හස්බන්ඩ් හොඳ කියන්නේ නැහැ දරුවන් හොඳ කියන්නේ මම මේ කියත කතා කරන්නේ අපි පොදුවේ රයිට් අපි ගැන එකම එක්කෙනා කතා කරන්නේ කවුද හොඳ දෙවියන් වහන්සේ විතරයි අපිට කාවද අද ජීවිතේ ප්‍රසන්න කරන්නේ දෙවියන් වහන්සේ එතකොට අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරනවා නම් බයිබලයේ කියනවා ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරනවා. එතකොට අපේ ඇදහිල්ල කියන එක එන්නේ බයිබලය කියවලා යාඥා කරලා උන්වහන්සේට ප්‍රශංසා කරනකොට. දේශනාවලට අහුම්කම් දෙන්න ඕනේ. බයිබල් ස්ටඩි වලට ජොයින් වෙන්න ඕනේ. right? මෙතකොට තමයි අපේ faith එක build වෙන්නේ. මොකද ඇදහිල්ල නැතුව අපිට ඩෙක්ලරේෂන් එකක් කරන්න බෑ. එහෙමත් නැත්නම් අපිට කමාන්ඩ් එකක් දෙන්න බෑ. right? ඇදහිල්ලක් නැතුව. මොකද ඇදහිල්ල නැතුව අපි මොකක් කරන්නද? නේද? අපි ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලන්න පුළුවන්ද? බෑ. ඇදහිල්ලක් තියෙන්න ඕන දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න නේ. ඉතින් ඇදහිල්ලක් ගොඩ රැගෙන්න ඕන නම් අපි ඉස්සෙල්ලා මේ ෆේත් එකට එන්න ඕනේ. බලන්න ඊට පස්සේ අපි කතා කරා අපි යම් නැවත දෙවියන් වහන්සේගේ වචනයට
පොළවේ සියලු පවුල් මේ ආබ්‍රහම්ට කතා කරන්නේ ආබ්‍රහම් අපේ ඇදහිල්ලේ පියා අපේ ග්‍රේට් ග්‍රෑන්ඩ්ෆාදර් නුඹට ශාප කරන්නට මම ශාප කරමි පොළවේ සියලු පවුල් නුඹ කරුණු කොටගෙන ආශිර්වාද ලබන්න. ඔන්න ඔහොම මෙතන ඇත්තටම මේ ලොකු දීර්ඝ හැඳින්වීමක් දීලා තිනවා මම මේ හැම දෙයක්ම මෙනෙහි කරන්නට යන්නේ නැහැ. නමුත් මං හිතුවා මේ දේ ඔබට ප්‍රකාශ කරන්නම් කියලා. එතකොට ආබ්‍රහාම්ට අද දුන්න පොළවේ ආශිර්වාද හැම දෙයක්ම අද අපේ ජීවිතයට ලැබිලා ඉවරයි. ඊට පස්සේ මම මේ එක්කලම ආබ්‍රහාම්ට කව කියපු දෙයක් ගැන කතා කරනවා මගේ හදවතට අද දෙවියන් වහන්සේ දාපු දෙයක්. තව හුඟක් දේවල් තියෙනවා. ඒක තියෙන්නේ එතනම අපි කතා කරේ දැන් 12 වෙනි පරිච්ඡේදෙනේ. මම කතා කරන්නේ 13 වෙනි පරිච්ඡේදයේ මම කියනවා පළවෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා. ඊට පස්සේ මම මේක එක්ස්ප්ලেইন කරන්න. අපිට තව විනාඩි 10ක් තියෙනවා. විනාඩි 8ක් තියෙනවා වගේ වයි කියනවා. රයිට්. පාස්ටර් රබර් වගේ අදින්න එපා. රයිට්. උපති 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය නෑ මම ඔයගලන්ට පළවෙනි පදය මම කියවන්නම් දෙවෙනි පදය කියවන්න. ආබ්‍රහම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියෝය. ආබ්‍රහම් නෙමෙයි ආබ්‍රහම් මතක තියාගන්න. ආබ්‍රහම් උනේ ඊසාක් ලැබුණට පස්සේ එතකොට එයාව කැඳවනකොට එයාගේ නම ආබ්‍රහම් මුල් නම. ආබ්‍රහම් කියන එකේ තේරුම ජාතියේ පියා nation of all. ආබ්‍රහම් සිව්පාවන්ද රන්රිදියෙන්ද ඉතා පෝසත්ව සිටියෝය. මම මේ වචනේ නැතුව මේ 13 වෙනි පරිච්ඡේදයේ 14 15 16 කියන. එතකොට බලන්න ආබ්‍රහම් කියන්නේ ඉතාමත්ම පෝසත් මිනිසෙක්. 14 වෙනි පදය. ඒ කියන්නේ උප්පත්ති පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය කියනවා ආබ්‍රහම් කෙරෙන් ලොත් වෙන් වූ පසු ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද දෙස බලන්න. right අයිත් මං කියන නුඹේ ඇස් ඔසවා ඔයා ඉන්න ස්ථානයෙන් ඇස් ඔසවා නුඹ සිටින ස්ථානයෙන් උතුරු පැත්ත බලන්න දකුණු පැත්ත බලන්න නැගෙනහිර බලන්න බස්නාහිර දෙස බලාපන්න. මක්නිසාද නුඹ දකින්නා වූ මුළු දේශය නුඹටද නුඹේ වංශයටද සදා කාලයටම දෙමි. නුඹේ වංශය පොළවේ දූවිලිමෙන් වැඩිවන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙක්ට පොළවේ දූවිලි ගණන් කරන්නට පුළුවන් නම් නුඹේ වංශයත් ගණන් කරන්නට හැකිවන්නේය. නැකිට දේශයේ දිගටත් හරහටත් ඵලයන්න. මක්නිසාද ඒක නුඹට දෙන්නෙමි. මක්නිසාද සමාවෙන් දෙන්නෙමි. ආබ්‍රහම් තමාගේ කූඩාරම රැගෙන ඊට පස්සේ ඒ ස්ථානෙට ගියා. බලන්න මෙතන දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරන දේ. ආබ්‍රහම්ට කිව්වා ඔය ඉන්න ස්ථානයෙන් හිටගෙන උතුර බලන්න. දකුණ බලන්න. නැගෙනහිර බලන්න. බස්නාහිර බලන්න. ඔයාගේ ඇහැට පේන සීමාව ඔයා ලකුණු කරගන්න. ඒ හැම එකම මම නුඹට දෙන්න යනවා. හාලෙලුයා. මොනවද කතා කරන්නේ? මුළු ලෝකයම මේ පෘථුවියම කාටද? ආබ්‍රහම්ට දුන්නා. මේක නුඹේ. දැන් ගොස් බෝවේ සඵල වෙමින් ආශිර්වාද ලබන්න කියලා කිව්වා. එතකොට කිව්වා මම නුඹේ වංශය සමග සදා කාලයටම ඉන්න යනවා. නුඹේ ජාතින්, නුඹේ දරුවන්, නුඹේ පරම්පරාව පොළවේ දූවිලිමෙන් වැඩිවෙන්න යනවා කියලා කිව්වා. බලන්න දෙවියන් වහන්සේ දීපු ආශිර්වාදය අපේ great grandfather අපිට දෙවියන් වහන්සේ දීපු ආශිර්වාද. එතකොට මේ පෘථුවිය අද දැන් කාටද අයිති? මේ පෘථුවිය කියලා මේ පොළොව කාටද අයිති? ඇදහිලිවන්තයට අයිති. දැන් ඇත්තටම මේ පොළොවේ භුක්තිය විඳින්නේ, සාරය විඳින්නේ. අද ආශිර්වාදය ලබන්නේ. ඒක ආශිර්වාදය කියන එක තව ප්‍රශ්නයක්. කවුද මේ පොළොවේ ඇත්තටම අද භුක්තිය විඳින්නේ හරියට? ඇදහිලිවන්තයාද? යේසුස් වහන්සේව පිළිගත්ත නැති මනුෂ්‍යයා. අපි ඒගොල්ලන්ට ශාපයක් නෙමෙයි කරන්නේ.
අපි ඇත්තටම ආශිර්වාද ලබනවද? අපි ඒ විදිහට ප්‍රශ්නයක් අහමුකෝ. අපි ඇත්තටම ආශිර්වාද ලබනවද? සමහරවිට අපි කියනවා හැමදාම ප්‍රශ්න, හැමදාම කරදර. එකක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් එනවා. මුදල් වෙන්න පුළුවන්, පවුලේ වෙන්න පුළුවන්, භෞතිකව වෙන්න පුළුවන්, පිටස්තර වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ඉවරලා තව ප්‍රශ්නයක් එනවා. මේක තමයි ජීවිතය කියන්නේ පාස්ටර්. සමහරවිට කට්ටියෙන් කොහොමද ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නවා. right, that is fine. කොහොමද අර ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ ඉවරයි. යාඥා කරා ඔව් ප්‍රශ්නේ ඉවරයි. දැන් තව ප්‍රශ්නයක් හටගත්තා. ඒ කියන්නේ අද ජීවිතයේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් ඉවරලා ප්‍රශ්නයක් පටන් ගන්නවා. මේකද ජීවිතය කියන්නේ. මේකටද අපි ඇත්තටම දෙවියන් වහන්සේ මැව්වේ. දැන් සමහරවිට ඕගලන්ට හරි ලේසි. සමහරවිට ඕගොල්ලෝ ඇඟිල්ල දික් කරලා කියයි පාස්ටර් ඔයාට ඉතින් කරදරයක් වෙන්න දෙයක් නැහැ. ඔය අරකද මේකද ඔක්කොම කියලා ඔයගොල්ලෝ මට එක්ස්කියුසස් දෙයි. නමුත් අපි කිතුරුවන් හැටියට අපි එකක් මෙනෙහි කරගන්න ඕන දෙයක් තමයි ඔව් අපි අද ප්‍රශ්නයක යන්න පුළුවන්. අපි පීඩාවක යන්න පුළුවන්. ප්‍රශ්නයක යනකොට පීඩාවක යනකොට අපි ওই ප්‍රශ්نين මුදවන්න, ගලවන්න, අපිව ආශිර්වාද කරන්න පුළුවන් එකම පුත්කලයා දෙවියන් වහන්සේ. right? නමුත් අපි ප්‍රශ්නයක් එවර වෙලා අපි තව ප්‍රශ්නයකට යන්නේක මේක තමයි මට සඳහන් කරන්න ඕනේ. යන්නේක දේව කැමැත්ත නෙවෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. ඔව් අද දවසේ ඔබ ප්‍රශ්නයක් ඇතිව ඇති. සමහරවිට ප්‍රශ්න නැති මිනිස්සු අපිට හොයාගන්න බෑ, අමාරුයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ දරුවන් කෙන්දිරන් නැතුව, කොඳුරන් නැතුව, කඳුළු හලහල ඉන්නේ නැතුව මට ඕනේ මගේ දරුවන් ජයග්‍රාහී සඵලවත් ජීවිත ගත කරන්න. මේක තමයි දේව කැමැත්ත අද මේ පොළවේ අපේ ජීවිතවල. දේව කැමැත්ත. දේව කැමැත්ත. අපි තවත් පරාජිතයෝ නෙමෙයි. අපි අතිශයින් ජයග්‍රාහකයෝ. අපි අතිශයින් ජයග්‍රාහකයෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. ඒ නිසා මං හිතනවා අද දවසේ මේක බයිබල් පන්තියක් නමුත් මට දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න කියන අද දවසේ මම කතා කරපු වචන හොඳට මෙනෙහි කරන්න. උපත්ති අපි වැඩියා මම උගා මෙනෙහි කරගෙන ආවට කතා කරන්න මට කතා කරන්න හම්බුන්නේ නැහැ. මේක දෙවියන් සුද්ධාත්මයන් වහන්සේට මම කිව්වා මඟ පෙන්වන්න කියලා. ඒ නිසා මගේ විදියට මේවා බයිබල් ස්ටඩි එක ගෙනියන්න බෑ. මේක හෝලි ස්පිරිට් ඕන විදියට බයිබල් ස්ටඩි එක ගෙනියන්නේ. සුද්ධාත්මයන් වහන්සේ තමයි අද දවසේ ඔයගොල්ලන්ට මේ වචන කතා කරේ, මගේ වචන නෙමෙයි. ඉතින් මම ලෑස්ති කරගෙන ආපු ඒවා නෙමෙයි මට කතා කරන්න හම්බුනේ. ඉතින් මතක තියාගන්න අද මේ දවසේ මේ පොළවේ අපි තවත් කඳුළු සලාගෙන ප්‍රශ්නයක් ඉවරලා ප්‍රශ්නයකට යන්නේක, පීඩාවක් ඉවරලා තව පීඩාවකට යන්නේක, නියඟයක් ඉවරලා තව නියඟයකට යන්නේක නෙමෙයි දේව කැමැත්ත. අපේ තාත්තගේ කැමැත්ත ඒක නෙමෙයි. අපේ තාත්තගේ කැමැත්ත, අපේ අප්පා පියාණන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් ප්‍රේමයෙන්, සුවයෙන්, සමගියෙන්, ප්‍රීතියෙන් උන්වහන්සේට ප්‍රශංසාව දෙමින් ජීවිතය ගත කරන එක. හලෙලූයා. හලෙලූයා. මම මෙතනින් හතමාරයි මම මෙතනින් තියලා නවත්තන්නම්. මම දන්නවා හුඟක් දෙනෙක්ට අහන්න ප්‍රශ්න හුඟක් තියෙයි. ලැජ්ජ වෙන්න එපා. බයිබල් ස්ටඩි එකක් තියෙන්නේ. ප්‍රශ්න අහන්න, අපි ඉගෙන ගන්න. අපි හැම කෙනෙක්ම 100% සම්පූර්ණ නැහැ. අපේ හුඟක් අසම්පූර්ණකම් තියෙනවා ජීවිතේ. අපි සම්පූර්ණ වෙන්න ඕනේ නම් අපි දෙවියන් වහන්සේක ගැන ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපි සම්පූර්ණත්වයට එන්නේ. ඔව් සුද්ධාත්මයන් වහන්සේ අප සමග ඉන්නවා, අප තුළ ඉන්නවා. උන්වහන්සේ තමයි අපිට තේරුම් කරලා දෙන්නේ. ඒ නිසා ලැජ්ජ වෙන්න එපා. මොනවා හරි තියනවා නම් ඕන දෙයක් ඕගලන්ට අහන්න පුළුවන්. ඉතින් අපි ඉස්සලා යාඥා කරලා අද දවසේ උන්වහන්සේ අපිට මේ උගන්වපු දේට සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමට අපි ඉස්සලා යාඥා කරලා ඊට පස්සේ අපි මොන හරි දෙයක් තියෙනවා නම් අපි ඒවා අපි අහන්න යනවා.